ජනාධිපතිවරයා නැමැති තනි පුද්ගලයෙක් අතට සම්පූර්ණ බලය කේන්ද්‍රගත කරලා තියෙනවා. ඇත්තට මේ විදිහට ගත්තට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ තියලා පාර්ලිමේන්තු හදාගෙන කැබිනට් මණ්ඩල නම් කරලා ඒ වගේ ඇමතිවරුන්ට පඩි ගෙවාගෙන අගමැතිවරයෙක් පත් කරලා ඒවට පඩි ගෙවාගෙන මේ ජනතාවගේ මහජන මුදල් අපරාධ 2015 වසරේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන්නු ඒ වගන්ති සැලකිය යුතු ප්‍රමාණයක් මේකෙන් වෙනස් වෙනවා. ඇත්තටම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ වගන්ති වලින් ඉවත් නොවන ඒවා බොහොම අතලොස්සයි තියෙන්නේ. ජනාධිපතිවරයාගේ දුර කාලය අවුරුදු 5කට සීමා වීම, ජනාධිපති ධූරය සඳහා එක් අයෙකුට දේවතාවකට වැඩි වාර සංඛ්‍යාවක් ඉල්ලන්න බැරි වෙන එක සහ තොරතුරු දැනගැනීමේ පනත වගේ දේවල් ඇරෙන්න ඉතුරු සියලු දේවල් මේක මගින් වෙනස් කරලා තියෙනවා. දැන් 2015 දී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනේන වෙලාවේදී රටේ සංවාදයේ තිබුණේ විධායක ජනාධිපති ධූරය හරහා විශාල අක්‍රමිකතාවයක් සිද්ධ වෙනවා, ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් එනවා. ඒ නිසා තනි කෙනෙක් අතේ බලය ඒකරාශී වෙලා තිබීම වෙනුවට පුද්ගලයන් කණ්ඩායමක් අතට බලය යවන්න ඕනේ කියලා. නමුත් දැන් අවසානයේදී වෙලා තියෙන්නේ නැවත වතාවක් තනි පුද්ගලයෙක් අතට බලය සංකේන්ද්‍රණය වෙන විදිහට තමයි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්, අග විනිසුරුවරයා, අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරුන්, අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුළු විනිසුරුවරුන් පත් කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා අතට ගිහිල්ලා තියෙනවා. ඒක හරහා අධිකරණයට විශාල බලපෑමක් කරන්න අධිකරණය සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයා විසින් හසුරුවන ජනාධිපතිවරයාට බලයක් ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කොමිෂන් සභා සඳහා නියෝජිතයන් නම් කරන්න දැනට පැවතුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට යම් රටේ සිවිල් පුරවැසියොත් එකතු වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් නම් කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තු සභාව විසින් තමයි කොමිෂන් සභාව වලට නියෝජිතව නම් කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තු සභාව නම් කරන්නේ කවුද? පාර්ලිමේන්තු සභාවට ඉන්නවා නිල බලයෙන්පත් වෙනවා අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, කතානායකවරයා, අගමැතිවරයා විසින් නම් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයා විසින් නම් කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. එතකොට පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගෙන් විතරයි මේ ව්‍යවස්ථා සභාව සම්බන්ධ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නම් ඉදිරිපත් කරාට පස්සේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නම් පිළිබඳ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමේ බලයක් විතරයි මේ පාර්ලිමේන්තු සභාවට ලබා දීලා තියෙන්නේ. ඒක හරහා මේ කොමිෂන් සභා කියන ඒවා සම්පූර්ණයෙන්ම ජනාධිපතිවරයාට හැසිරවිය හැකි තත්ත්වයටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි රජයේ නිලධාරීන් සම්බන්ධ තීන්දුව తీරන ගැනීමේ මුළු බලය නිලධාරීන්ට නියෝග නිකුත් කිරීමේ සම්පූර්ණ බලය ජනාධිපතිවරයා අතටපත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පොලිස්පතිවරයා, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ දුක්ගන්නරාල එහෙම නැත්නම් ඔම්බුඩ්ස්මන්වරයා මේ සියලු දෙනා පත් කිරීමේ බලය ජනාධිපතිට දීලා තියෙනවා. අගමැතිවරයා පත් කිරීමේ බලයත් ජනාධිපතිට දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සියලුම අමාත්‍යවරුන් නම් කිරීමේ බලයත් ජනාධිපතිට දීලා තියෙනවා. ඒකට තනි ජනාධිපති නැමැති තනි පුද්ගලයා සතුව අති විශාල බලයක් සංකේන්ද්‍රණය කරලා තියෙනවා. 1978 ව්‍යවස්ථාවෙන් සංකේන්ද්‍රණය කරපු බලතල සියල්ල නැවත සංකේන්ද්‍රණය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාව නීතිය ඉදිරියට ගෙනීම සඳහා අවම ප්‍රතිපාදනයක් ඇතුල් කරා. අපි දිගින් දිගටම යෝජනා කරපු එකක් තමයි ජනාධිපතිවරයාට නීතියේ මුක්තියක් තිබෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා රටේ සාමාන්‍ය නීතිය කඩකළොත් ඔහුව අධිකරණ ඉදිරිපිටට ගෙනියන්න බෑ කියලා 78 ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒක වෙනස් කරන්න කියලා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේත් ඒක වෙනස් කළේ නෑ. නමුත් මූලික අයිතිවාසිකම් කඩ වෙන අවස්ථාවකදී ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයාව අධිකරණයට කැඳවීමේ බලයක් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් දීලා තිබුණා. දැන් ඒකත් අහෝසි කළා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකත් අහෝසි කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ වැදගත්ම එක තමයි විගණන කොමිසම විසුරුවා හැරලා විගණකාධිපතිවරයා සම්පූර්ණ බලය සහිත පුද්ගලයා තියෙනවා. විගණකාධිපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කරන කෙනෙක් වෙලා තියෙනවා. ඊපස්සේ රජයේ වියදම් සහ ඇස්තමේන්තු පිළිබඳ තීරණ ගන්න ප්‍රසම්පාදන කමිටුව කියන එක විසුරුවා හැරලා තියෙනවා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ඇමති මණ්ඩලය සඳහා වන සීමාවත් මේ 20 වෙනි සංශෝධනයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට තමන් කැමති තරම් ඇමතිවරු පත් කරන්න පුළුවන්. අර කලින් තිබ්බා වගේ 30 40 ඒ වගේ බාධාවල් නැහැ, සංඛ්‍යාවක් නැහැ. අවශ්‍ය නම් ආණ්ඩු පක්ෂයේ සිටින සියලුම മന്ത്രിවරු පවා ඇමතිවරුන් බවට පත් කිරීමේ හැකියාවක් තියෙනවා. අපිට මතකයි කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව එක කාලයක් තිබුණා පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രിවරුන්ගෙන් දෙන්නෙක් කැරෙන්නේ ඊටු ඔක්කොම ඇමතිවරු. ඒ වගේ තත්ත්වයක් හදන්න පුළුවන් විදිහට ව්‍යවස්ථා සංශෝධනය ඇති කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේකේ බරපතලම කරුණු ගණනාවක් තියෙනවා.
බරපතල කණු ගණනාවක් තියෙනවා. එකක් තමයි දැන් ජනාධිපතිවරයාට ඇමති ධූර දැරිය නොහැකි කියන එක වෙනස් කරලා ජනාධිපතිවරයාට ඇමති ධූර දරන්න හැකියාව දීලා තියෙනවා. ඒ කියන්නේ අමාත්‍ය මණ්ඩලය සඳහා ජනාධිපතිවරයා විසින් නම් කරන අයගේ ඇතුළත් නොවන විෂයන් ජනාධිපතිවරයාට දැරිය හැකි කියලා තියෙනවා. ඒ නිසා දැන් ජනාධිපතිවරයාට ඇමති ධූර දැරීමේ හැකියාවයි, ඇමතිවරුන් නම් කිරීමේ හැකියාවයි, අගමැතිවරයා නම් කිරීමේ හැකියාවයි, අවශ්‍ය වෙලාවල ඒ අය ඉවත් කිරීමේ හැකියාවයි සියල්ල මේකෙන් ලබා දීලා තියෙනවා. නිසා ජනාධිපතිවරයාට විධායක බලය, ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය කියන රාජ්‍යයේ තුන් ආකාර බලයේ සැලකිය යුතු ප්‍රමාණයක් තනි මිනිහෙක් අතට, තනි පුද්ගලයෙක් අතට ජනාධිපතිවරයා අතට පත් කරලා තියෙනවා. ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මේකට කිව්වේ ගෑණියෙක් පිරිමියෙක් කරන්න බැරි, පිරිමියෙක් ගෑණියෙක් කරන්න බැරි. ඒ බලය හැර ඉතුරු සියලු බලය තියෙන ජනාධිපති ධූරයක් මේ තියෙන්නේ කියලා. ඒ ලෝකේ බලගතුම ජනාධිපති ධූරය කියලා. අන්න ඒක දැන් නැවත පිහිටුවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු වුණු නීතියක් තියෙනවා. පාර්ලිමේන්තුවක් තේරිපත් වෙලා අවුරුදු 4මාරක් යනකල් ජනාධිපතිවරයාට විසිරුවා හරින්න බෑ කියලා. මොකද පාර්ලිමේන්තුවක් තේරිපත් වෙනකොට ඒක ජනතාව විසින් ඡන්දේ පාවිච්චි කරලා තමයි තේරිපත් වෙන්නේ. දැන් අපි පහුගිය මැතිවරණේ ගත්තොත් රුපියල් කෝටි 800ක් වියදම් කරලා පාර්ලිමේන්තුවක් පත් කරගත්තා. ජනාධිපතිවරයාට ඕන නම් අවුරුද්දෙන් ඒක විසිරුවා හරින්න පුළුවන් විදිහට වගන්තියක් නැවත 20 වෙනි සංශෝධනයට ඇතුළු කරලා තියෙනවා. ඒ නිසා අවුරුදු 4මාරක් පවතින්න ඕනේ නැහැ පාර්ලිමේන්තුව. අවුරුද්දෙන් විසිරුවා හරින්න පුළුවන් කියන එක එකතු කරලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි හදිසි පනත් පැය 24ක් ඇතුළත සම්මත කෙරෙන හදිසි පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ බලයකුත් මේකට ඇතුල් කරලා තියෙනවා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ පවතින නීතියට අනුව පාර්ලිමේන්තුවට යම් පනතක් ඉදිරිපත් වුණොත් එහෙම ඒ පනත මගින් අපේ මූලික අයිතීන් කඩ වෙනවා කියලා හැඟුණොත් එහෙම මේ පනතට එරෙහිව අධිකරණයට යෑමේ බලයක් පුරවැසියන්ට තියෙනවා. අධිකරණයට ගියාට පස්සේ අධිකරණය විසින් තීන්දුව කරනවා සමහර වෙලාවට ඒ පනත ව්‍යවස්ථා විරෝධී. ඒ පනතේ අහවල් වගන්ති සම්මත කරන්න නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 3/2ක් සහ ජනමත විචාරණයක් අවශ්‍යයි. සමහර ඒවාට 3/2ක් අවශ්‍යයි, සමහර ඒවාට ජනමත විචාරණයක් අවශ්‍යයි, සමහර ඒවාට දෙකම අවශ්‍යයි. එහෙම කියලා අධිකරණය තීන්දුව කරනවා. ඒතකොට දැන් ඒ සඳහා වන අවස්ථාව සම්පූර්ණයෙන් නැති කළා. කියන්නේ පාර්ලිමේන්තුවට ගේන පනතක් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් සඳහා අධිකරණ සමාලෝචනයක යෙදෙන ජුඩිෂල් රිවිව් එකක් කරන්න ජනතාවට තියෙන සම්පූර්ණ බලය අහෝසි කරලා තියෙනවා. පැය 24ක් ඇතුළත ජනතාවට අධිකරණයකට කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනතක් ගෙනාවත් ඒ පනතට එරෙහිව ජනතාවට අධිකරණයට යන්න ඉඩ නොදී පැය 24ක් ඇතුළත ඒක සම්මත කිරීමේ බලයක් මේකේ ලබා දීලා තියෙනවා. මේවා අතිශය භයානක බලතල විදිහට තියෙනවා. ඒ අතර දිත්ත පුරවැසියන්ට ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දරන්න බෑ කියලා නීතියක් තිබුණා. ඒකත් අයින් කළා. දැන් දිත්ත පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන්, රජයේ ධූර දරන්න පුළුවන්. ඒ සියල්ලට අවශ්‍ය කරන ඉඩ ප්‍රස්ථා මේකේ හදලා තියෙනවා. ඉතින් මේ විදිහට ලංකාවේ පවතින නීතියේ තිබුණු විශාල වගන්ති ප්‍රමාණයක් මේකෙන් වෙනස් කරලා ජනාධිපතිවරයා නැමැති තනි පුද්ගලයෙක් අතට සම්පූර්ණ බලය කේන්ද්‍රගත කරලා තියෙනවා. ඇත්තට මේ විදිහට ගත්තට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණ තියලා පාර්ලිමේන්තු හදාගෙන කැබිනට් මණ්ඩල නම් කරලා ඒ වගේ ඇමතිවරුන්ට පඩි ගෙවාගෙන අගමැතිවරයෙක් පත් කරලා ඒවට පඩි ගෙවාගෙන මේ ජනතාවගේ මහජන මුදල් අපරාධ ඒවා මුකුත් නොකර එහෙනම් ඉතින් ඇත්තටම තියෙන අපි ජනාධිපති කෙනෙක් පත් කරගෙන එයා ඔය හමුදාව හරි කවුරු හරි දාගෙන රට පාලනය කරගෙන ගියා නම් හරි. දැන් කරන්න යන්නේ එහෙම එකක් නේ. ඒකට මේ 225ක පාර්ලිමේන්තුකුයි ඒගොල්ලන්ට කන්න දෙන්නයි ඒගොල්ලන්ට පඩි ගෙවන්නයි ඔය මොකක්වත් කරන්න ඕනේ නැහැ. එහෙමනම් කරන්න තියෙන්නේ අර රාජාණ්ඩුවක් වගේ එකක් පිහිටුවන එක තමයි කරන්න තියෙන්නේ. දැන් මේක දැන් බැලු බැලමට රාජාණ්ඩුවක් නෙවෙයි නාමිකව පාර්ලිමේන්තුවක් තියෙනවා, කැබිනට් මණ්ඩලයක් තියෙනවා, අගමැතිවරයෙක් ඉන්නවා. නමුත් ඒ මුකුත් නැහැ. ඒ මුකුත් ඇත්තට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක නිසා මේක නැවත ලංකාව රාජාණ්ඩුවක තත්යකට පිරිහෙලමින් පත් කරමින් ඉන්නවා. එතකොට දැන් මේක ඇතුලේ ඊටම බරපතල ප්‍රශ්න ප්‍රමාණයක් මතුවෙනවා. ඒක මතුවෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප්‍රශ්නෙත් එක්ක. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන වෙලාවේ එවකට තිබුණු ආණ්ඩුව සහ ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධ කතා කරපු ලිබරල් කොටස් ඒගොල්ලෝ ඔක්කොම හිතුවේ මොනවා හරි බලයක් ආපු වෙලාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ටිකක් වෙනස් කරාට පස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පුළුවන් කියලා. ඒ වෙලාවෙත් අපේ ස්ථාවරයේ උනේ ඒක එහෙම කරන්න බෑ. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධීත්වය කියන එක කවුරු හරි තනි පුද්ගලයෙක් පිළිබඳ ඒකාධිපතියෝ සහ හොඳ මිනිස්සු අතර ප්‍රශ්නයක් නෙවෙයි, මේක ව්‍යුහාත්මක ප්‍රශ්නයක්. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ පූර්ණ බල ඇති විධායක ජනාධිපතිවරයෙක් ඉන්න විධායක ජනාධිපති ක්‍රමය පිහිටෙව්වේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 1978 කියලා කියන්නේ ව්‍යවස්ථාවේ වෙනස්කම කරන අතරතුරම ඊට සමාන්තරම ලංකාවට නව ලිබරල් උපාය මාර්ගය ආපු කාලේ විවෘතාර්ථිකය පිහිටවපු අවුරුද්ද. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ විවෘතාර්ථිකයේ ගේනකොට විවෘතාර්ථිකයට අවශ්‍ය බලය තමයි මේ තනි පුද්ගලයෙක් කරා ගොඩනගන්නේ.
ඒතර විවෘත ආර්ථිකයේ නව ලිබරල් උපාය මාර්ගය වෙනස් නොකර ඒක වෙනස් කරන්න බෑ. නිසා දැන් මේ ආර්ථික උපාය මාර්ගය සමාජ ආර්ථික ක්‍රමය මෙහෙමම තියාගෙන ප්‍රජාතන්ත්‍රවාදය උස්ථාපිත කරනවා කියවට එහෙම කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මොනවා හරි ටිකක් කරන්න පුළුවන්. නමුත් ආයෙ වෙන ආණ්ඩුවක් ආවට පස්සේ ඒක ආයෙ වෙනස් කරලා පරණ තත්ත්වෙටම යනවා. ඒක තමයි දැන් මේ සිද්ධ වෙමින් යන්නේ. දැන් ගිය ආණ්ඩුව වුණත් ප්‍රජාතන්ත්‍රවාදී කිව්වට ඒගොල්ලෝ දැන් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. ඒ ගෙනාවෙත් කී පොරොන්දු වෙච්ච එක නෙවෙයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන පොරොන්දු දීලා අන්තිමට ගෙනාවේ මේ සොච්චම් බලයක් අඩුම ගන්න ජනාධිපතිව නීතිය ඉදිරියේ මුක්තිය වගේ දේවල් මරණ දඬුවම ලැබූ සහ අනිකුත් වරදකරුවන්ට සමාව දීමේ බලය වගේ දේවල් පවා ජනාධිපතිට අහිමි නොකර තමයි 19 වෙනි සංශෝධනය ගෙනාවේ. පොරොන්දු උනේ සිංහෙක් දෙනවා කියලා දුන්නේ මීපැටි. දැන් මේ ආණ්ඩුව කළා තියෙන දුන්නු මීපැටියවත් නැවත උදුරගෙන තියෙනවා. දැන් නිසා ජනතාව 2015 දී සිංහෙක් බලාපොරොත්තු වුණා. යහපාලන ආණ්ඩුව සිංහ වෙනුවට මීපැටියෙක් දුන්නා. මීපැටියව උදුරගෙන තියෙනවා දැන් මේ ආණ්ඩුව. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ JR කරපු දෙයටත් එහා දෙයක් කරන්න GR උත්සාහ දරමින් ඉන්නවා කියලා තමයි අපිට පැහැදිලිව පේන්නේ. ඒ නිසා දැන් මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ ප්‍රවේශය පහුගිය මහමැතිවරණයේදී ඔහුට ඡන්දය පාවිච්චි කරපු මහමැතිවරණයේදී ඔහුගේ පක්ෂයට ඡන්දය පාවිච්චි කරපු ඔහුගේ පක්ෂයේ නියෝජිතයන් තෝරාපත් කරපු ජනතාවගේ අභිලාෂයන්ට පවා පටහැනි විදිහට තමයි මේ යන්නේ. ඉතින් මේක අපි දකිනවා සමස්ත සමාජයේම දේශපාලන ප්‍රමිතිය පිරිහීම. දැන් 2015 දී කිව්ව අඩුම ගානේ තනි මිනිහෙක් අතට ඔක්කොම බලතල එකතු කරන්න බෑ. ඒ වෙනුවට සමූහයක්, පිරිසක්, කණ්ඩායමක් තීරණ ගන්න ඕනි කියලා. ඉතින් මේ සමාජ ආර්ථික ක්‍රමයේ මෙහෙම තීදී තනි මිනිහෙක් ගන්නව වෙනකොට කණ්ඩායමක් ගත්තා කියලා මහ ලොකු වෙනස්කම් වෙන්නේ නැහැ. නමුත් අඩුම ගානේ තනි කෙනෙක් තීරණ ගන්නව වෙනකොට කණ්ඩායමක් ගන්න ඕනේ, සමූහයක් තීරණ ගන්න ඕනේ, සාමූහික වගකීමක් ඕනේ කියලා කියද්දී ඒකේ යම් සම්භාව්‍ය ගතියක් තියෙනවා. ඒකේ අඩුම ගානේ පොඩි ඉදිරි පියවරක් තියෙනවා, පුංචි ඉදිරි පියවර. දැන් මේ කළා තියෙන ඒකත් ඔක්කොම අයින් කරලා තනි මිනිහෙක් අතර සියලු බලතල විධායක බලය, ව්‍යවස්ථායක බලය, අධිකරණ බලය සියල්ල තනි පුද්ගලෙක් අතර සංකේන්ද්‍රණය කරලා තියෙනවා. දැන් ගිය ආණ්ඩුව බැලුවේ තනි කෙනෙක් අතර සංකේන්ද්‍රණය නොකර සමූහයක් අතර සංකේන්ද්‍රණය කරනවා. ඒ අතර ඒ ආණ්ඩුවම තමයි ඇඟිලි සලකුණු පනත සම්මත කරේ. ඒ ආණ්ඩුවම තමයි ප්‍රතිටස්ස පනත ගේන්න උත්සාහ කරේ. ඒ ආණ්ඩුවම තමයි වෛරී ප්‍රකාශ වලට එරෙහි පනත් ගේන්න උත්සාහ කරේ. නිසා ඒ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී කිය ඇත්තටම කරේ මේක සංයුක්තවන බලන්න ඕනේ. 19 ගෙනාවා කියලා ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙන්නේ නැහැ. 19ත් එක්ක එකතු වෙච්ච වෙන ඒවා තිබුණා අර ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහෝසි කරන. ඒවා අහෝසි කරන ඒවත් එක්ක සංයුක්තව තමයි මේක බලන්න ඕනේ. ඒ ආණ්ඩුව පැත්ත. හැබැයි මේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? මේ ආණ්ඩුව දැනට ප්‍රකට කරලා තියෙන උවමනාව ප්‍රකට කරලා තියෙන ආර්ථික උවමනාව අපිට පේන විදිහට මේ සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වගේ රටවල් වල තියෙන ආර්ථික උපාය මාර්ගය තමයි අනුගමනය කරන්න යන්නේ. අන්න ඒක සඳහා අවශ්‍ය කරන ඒකට එරෙහිව ජනතාවගේ විරෝධයක් කෙනෙකුට ඒ විරෝධය නැති කිරීම සඳහා අවශ්‍ය කරන උපරිම බලය සංකේන්ද්‍රණය කිරීම තමයි මේ කරලා තියෙන්නේ. ඒක තමයි කරලා තියෙන්නේ. දැනටමත් ගත්තට පස්සේ සාමාන්‍ය සම්ප්‍රදායන් කඩමින් තියෙන්නේ. ඇමතිවරුන්ට බෑ කැබිනට් මණ්ඩල සංදේශ ඉදිරිපත් කරන්න. කැබිනට් මණ්ඩල සංදේශ ඉදිරිපත් කරද්දී ජනාධිපතිවරයා විසින් පත් කරපු නිලධාරීන් 4 දෙනෙකුගේ කමිටුවක් තියෙනවා. නිලධාරීන් 4 දෙනාගේ කමිටුවේ අනුමැතිය සහිතව ඒකේ සංශෝධන සහිතව විතරයි ඉදිරිපත් කරන්න පුළුවන්. ජනාධිපති ලේකම්වරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ කැබිනට් ලේකම්වරයා. ඒ 4 දෙනාගේ අනුමැතියක් නැතුව මුකුත් කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි අමාත්‍යාංශ වලට සංවර්ධන ව්‍යාපෘති සඳහා බලය පවරද්දි කියලා තියෙනවා. සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඕනේ දිලිඳුකම පිටු දැකීමේ සහ ආර්ථික පුනර්ජීවන විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ අනුමැතිය සහිතව කියලා. කියන්නේ බැසිල් රාජපක්ෂගේ අනුමැතිය සහිතව. එහෙම නැතුව කාටවත් මුකුත් කරන්න බෑ. ඇමතිවරුන්ට බෑ සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්න. ඒව ඔක්කොම කරන්නේ බැසිල්ගේ අධීක්ෂණය යටතේ. ඉතින් බැසිල් රාජපක්ෂ කියන්නේ අඩුම ගානේ ඇමතිවරයෙක් නෙවෙයි, අඩුම ගානේ മന്ത്രിවරයෙක්වත් නෙවෙයි. ඇමතිවරයෙක් නෙවෙයි, മന്ത്രിවරයෙක්වත් නෙවෙයි. නමුත් සියලු කැබිනට් ඇමතිවරු ඔහුගේ නියෝගයන් යටතේ තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය දිස්ත්‍රික් සංවර්ධන කමිටු වල සභාපතිලා මෙවර විශේෂයෙන් නම් කරා වියත්මගේ කට්ටියයි, හමුදාවේ කට්ටියයි, ජනාධිපතිවරයාගේ හිතවතුයි එහෙම කට්ටිය තමයි දැන් මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති. දාලා දිස්ත්‍රික්කවල ඒ කියන්නේ පොදු වශයෙන් සංවර්ධන කටයුතු නෙවෙයි ප්‍රාදේශීය මට්ටමේ යන සංවර්ධන කටයුතු ජනාධිපතිවරයා අතට මැදගත කර ගැනීමේ උත්සාහයක් තියෙනවා. දැන් මේ කරන්න යන්නේ ඕනම නීතියක් ඕනම පනතක් වෙනස් කරමින් Tamanට ඕන විදිහට වැඩ කරන එක. දැන් උදාහරණයට සිංහරාජ කැලේට හානි වෙන විදිහට අර ලංකාගමේ ඉඳලා නෙළුවට පාර කපන්න ගියා. ඒ පාර කපන්න යන වෙලාවේ ලංකාවේ නීති උල්ලංඝනය කරලා තිබුණා. වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා තිබුණා. ඊට පස්සේ
ජාතික උරුම වනභූමි පනත සම්පූර්ණයෙන් උල්ලංඝනය කරලා තිබුණා. යුනෙස්කෝවත් එක්ක ආපු ජාත්‍යන්තර සම්මුති සම්පූර්ණ උල්ලංඝනය කරලා තිබුණා. ඒ ඔක්කොම උල්ලංඝනය කළා. ජාත්‍යන්තර නීති, ජාතික නීති ඔක්කොම පැත්තකින් තියලා දවස් 90න් පාර කපන්න කියලා ජනාධිපති කියනවා. දැන් ඒකට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් කාට හරි ගන්න පුළුවන් නම් අන්න ඒකට තියෙන ඉඩ ප්‍රස්තාවක් දැන් අහෝසි කරලා තියෙනවා. ඒක නිසා බරපතල ඒකාධිපතිත්වයක් නිර්මාණය කරන පැත්තට මේ යන්නේ. ඉතින් මේක ඊට වඩා යහපත් පුද්ගලයෝ වෙයි කියලා බලාගෙන හිටියට වැඩක් නැහැ. අපි ඉස්සෙල්ලා කිව්වාගේ සමාජයේම දේශපාලන ප්‍රමිතිය වැටලා තියෙන්නේ. මීට අවුරුදු 5කට කලින් සමාජයේ හිතුවා නම් සාමූහික වගකීමක් තනි මිනිස්සු වෙනුවට පුද්ගලයෝ කණ්ඩායම් ව්‍යුහයන් ඒ වගේ තමයි මේව කරන්න ඕනේ කියලා. දැන් හිතමින් ඉන්නවා මේ අපිව බේර ගන්න, ගලව ගන්න කවුරු හරි ਸਰව බලධාරී දෙවියන් වහන්සේ වගේ කෙනෙක්, දියසෙන් කුමාරයා වගේ කෙනෙක් එකපාරටම පහළ වෙලා අපිව බේරගනි. දැන් කරගන්න තියෙන්නේ ඒ දියසෙන් කුමාරයාට බලය සංකේන්ද්‍රණය කිරීම කියලා. දැන් ඒකනේ මේ යන්නේ. ඒ නිසා මේ තනි මිනිහෙක්ට චැම්පියන් කෙනෙක් වෙලා ඕන දෙයක් ගොඩ දාන්න පුළුවන් කියලා හිතන තත්යකට සමාජෙපත් වෙලා තියෙනවා. ඒ සමාජයේ ඒ තත්ත්වයට පත්වීමේ ප්‍රතිඵලය තමයි ගෝඨාභය රාජපක්ෂ වගේ කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සම්පූර්ණ විධායක ව්‍යවස්ථායක අධිකරණ බලය ඒ වගේ කිසිම චෙක් ඇන්ඩ් බැලන්ස් එකක් නැතුව සංවර්ණ හෝ තුලනයක් නැතුව සියල්ල තමන්ගේ අතට පවර ගන්න තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා මේක දැන් පාර්ලිමේන්තුවකින් වැඩකුත් නැහැ. මොකද පාර්ලිමේන්තුව ඕන වෙලාවක මේ මාසයක් අවුරුද්දක් ඇතුළත ජනාධිපතිට විසුරුවා හරින්න පුළුවන්. පාර්ලිමේන්තුවල අනපනස් සම්මත කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමසීමුත් වැඩක් නැහැ. පැය 24න් ඕන නීතියක් වෙනස් කරන්න පුළුවන්. ඒක නිසා දැන් මේ තනි ඒකාධිපති බලයක් හදලා තියෙනවා. දැන් මේක කරන්නේ රට ගොඩනගන්න ඒ වගේ බලයක් ඕනේ කියලා. ඉතින් කලින් කිව්වා ජනාධිපතිකම ගෝඨාභය මහත්තයාට දුන්නොත් රට ගොඩනගන්න පුළුවන්. ඒක දුන්නා මිනිස්සු. ඒක දුන්නාට පස්සේ කිව්වා පාර්ලිමේන්තුවේ 3න් 2ක් හම්බුනොත් රට ගොඩනගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඒකත් දුන්නා. දැන් කියනවා සියලු බලය එන පාර්ලිමේන්තුවේ 3න් 2ක් ඉල්ලුවේ මොකටද? පාර්ලිමේන්තුවේ 3න් 2ක් ඉල්ලුවේ මෙන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න වැඩේ. ඔය 3න් 2 ඉල්ලන කාලේ අපි ඇහුවා 3න් 2ක් ඕනේ ජනතාවගේ මොන ප්‍රශ්න විසඳන්නද කියලා. ජනතාවගේ මොන ප්‍රශ්න විසඳන්නවත් පාර්ලිමේන්තුවේ 3න් 2ක් ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ 3න් 2ක් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ඒගොල්ලන්ගේ බලය සංකේන්ද්‍රණය පිළිබඳ ප්‍රශ්නේ විසඳ ගන්න. ඉතින් ඒක නිසා අඩුම ගානේ අයියයි මල්ලි අතර තරගෙදි පවා මේ අයියව කොහොමද දනගස්සලා තියන්නේ කියලා තමයි දැන් මල්ලි හිතමින් ඉන්නේ. ඉතින් ඒක නිසා මේකෙදි අපි දකිනවා මේ හුදු ප්‍රජාතන්ත්‍රවාදය කියන දෘෂ්ටි කෝණයෙන් විතරක් නෙවෙයි මේක බැඳිලා තියෙන ආර්ථිකය, දේශපාලනය, සමාජ සංස්කෘති, මේ පරිසර නීති මේ සියල්ල එකට බැඳිලා තියෙන්නේ. ඒ නිසා ඒ සියල්ලේ පූර්ණ වෙනසක් නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරගන්න බෑ. තාවකාලිකව මොනවා හරි කරගත්තත් අවුරුදු 5න් 10න් ඒවා කන පිට ගැහෙනවා කියන එකට 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ කදිම උදාහරණයක්. නමුත් මේ තිබෙන සාපේක්ෂ අයිතියක් පවා උල්ලංඝනය කිරීම නිසා අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බලකොට කියා සිටිනවා මේ පනත මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන්න ඉඩ අරින්න එපා. ඒක සඳහා අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ 3න් 2 අවශ්‍යයි. දැනට පාර්ලිමේන්තුවේ 3න් 2ක බලයක් තියෙනවා ආණ්ඩු පක්ෂයට. අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා හිටිනවා මෙවැනි දෙයකට අත උස්සන්න එපා. පාර්ලිමේන්තුවේ බලයක් නැවත ජනාධිපතිවරයා අතට අත්පත් කර ගන්න ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයකට අත උස්සන්න එපා. ඒ වගේම මේ ව්‍යවස්ථා සංශෝධනය හරහා එන අනාගත අනතුර පරාජයටපත් කිරීම සඳහා ජනතාවගේ පුළුල් පෙළගැස්මක් කළ යුතු තියෙනවා. ඒ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලෙස අපිට කළ හැකි උපරිම මහන්සි අපි දරනවා. හැබැයි ඒක අපි දරන්නේ මේ මුළු ආර්ථිකය සමාජයේ මේ සියල්ල වෙනස් කිරීමේ උත්සාහයේ එක අංගයක් විදිහට. මොකද දැන් ආණ්ඩුව ප්‍රකාශයටපත් කරලා තියෙනවා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා කියලා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොහොම වෙයිද කියලා හිතා ගන්න පුළුවන් පරණ එකට කරලා තියෙන සංශෝධනය අනුව. එන තිබුණු ව්‍යවස්ථාවට කරලා තියෙන සංශෝධනයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොහොම එකක් වෙයිද කියලා. ඉතින් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මීටත් වඩා තාම බරපතල සර්වාධිකාරී බලතල සහිත එකක් තනි කෙනෙක් අතර සම්පූර්ණ බලය පවරා ගැනීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ පොත්වල ලියලා තියෙන ජනතාව සහ රජය අතර බලය පිළිබඳ ගිවිසුම කියන. ජනතාව සතු බලතල මොනවද රජය සතු බලතල මොනවද කියන ගිවිසුම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. හැබැයි දැන් මේ ගිවිසුම අලුතෙන් හදන්න යන විදිය ගිවිසුමේ වගන්ති සංශෝධනය කරලා අලුතෙන් හදන්න යන විදිහෙන් වෙන දේ තමයි ජනතාව සතු බලය කියන එක බිඳුවටම වැටිලා රාජ්‍ය සතු බලතල කියන එක පූර්ණ වශයෙන් ස්ථාපිත වෙනවා. ඉතින් ඒක 19 වෙනි සංශෝධනයේ ගෙනාපු කට්ටියත් බැලුවේ රාජ්‍ය බලතල වැඩි කරන්න තමයි. අර ඇඟිලි සලකුණු 50 ප්‍රතිතස්ත 50 අරවා මේවා ගෙනල්ලා ඒගොල්ලෝ උත්සාහ කරේ ඒක කරන්න තමයි. එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී කියලා පෙන්නලා අනිත් පැත්තෙන් ඒකට ෂොට් එක දෙන්න බැලුයි. හැබැයි දැන් මේ ආණ්ඩුව ඊටාම විවෘත ලෙසම මේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට පහර දෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඊටාම පැහැදිලි අවබෝධයක් එනවා ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ වෙයිද? අනාගතයේදී එන්න නියමිත අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙසේ වේද? ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නේ කුමන ආකාරයේ
කුමන ආකාරයේ ආර්ථික ප්‍රතිපත්තියක් ඉස්සරහට ගෙනියන්නද? ඒක දැන් මේගොල්ලන්ට මෙච්චර බලයක් සංකේන්ද්‍රණය කරගන්නයි මෙච්චර මිනිස්සුන්ට බය වෙන්නයි අඩුම ගානේ පාර්ලිමේන්තුවේ ඉන්න තමන්ගේම පක්ෂේ മന്ത്രിවරුන්ට පවා බයයිනේ මේ පේන විදිහට. එහෙම බය වෙන්න කොමිෂන් සභාවලට බය වෙන්න කොමිෂන් සභාව පත් කරන බලය සම්පූර්ණ ජනාධිපති අරගෙන ඒකේ නිරීක්ෂණ බලයක් විතරක් පාර්ලිමේන්තු සභාවකට දීලා පාර්ලිමේන්තු සභාවත් කෙලින්ම අගමැති විපක්ෂ නායකයි එකතු වෙලා කතානායකයි එකතු වෙලා පාර්ලිමේන්තුවේම පත් කරන තත්වයක් හදලා ඊට පස්සේ ඒ කොමිෂන් සභා වල ඉන්න සමාජිකයෝ පවා ඕන වෙලාවක ඉවත් කරන්න මාරු කරන්න ජනාධිපතිට බලය දීලා දැන් මැතිවරණ කොමිෂන් සභාව වගේ එකට මැතිවරණ කාලවලදී රජයේ නිලධාරීන්ට නියෝග නිකුත් කිරීම සඳහා තිබුණු බලයත් අහෝසි කරලා මේ එන පාර පැහැදිලි. ඒකට මේ කරන්න යන්නේ ජනතා විරෝධී ජනතාවගේ විරෝධයට ලක් වෙන ජනතාවගේ උද්ඝෝෂණ වලට හේතු වෙන සමාජ ආර්ථික ප්‍රතිපත්තියක් ඉස්සරහට ගෙනියන්න හදන්නේ. ඒකට ඕන කරන පූර්ව සූදානම තමයි මේ.